චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පිත්තං සෙම්හංච වාතෝච සන්නිපාතා උතුනිච විසමං ඕපක්කමිකෝච කම්ම විපාකේන අට්ඨමීති. තුන් ලෝකාග්‍ර වූ අරහත් වූ දස බලධාරී සර්වඥ බුදු පියාණන් වහන්සේට අපගේ උත්තම නමස්කාරය වේවා කියලා සාදු කියන්නේ. තුන් ලෝකාග්‍ර වූ අරහත් වූ දස බලධාරී සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන නෛර්යානිකූත් පරම ගාම්භීර වූත් සී සද්ධර්ම රත්නයට අපගේ උත්තම නමස්කාරය වේවා කියලා සාදු කියන්නේ. තුන් ලෝකාග්‍ර වූ අරහත් වූ දස බලධාරී සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අවරස පුත්‍ර බඳු වූ අෂ්ටාරි පුජ්‍යල මහා සංඝරත්නයට අපගේ උත්තම නමස්කාරය වේවා කියලා සාදු කියන්න. සද්ධර්ම ශ්‍රවණාබිලාසී වාසනාවන්ත ගුණගරුක පින්වතුනි, දැන් ඔය පින්වතුන්ලා සූදානම් වෙන්නේ වටිනා කියන පින්කමක් සිද්ධ කරන්නට. මේ පින්වතුන්ලා ධර්ම ශ්‍රවණය කරන ගමම්ම බෞද්ධ රූපවාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයේම සිටින ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවට ධර්ම ශ්‍රවණය කිරීම සඳහා ඉඩහසර ලබා දෙමින් මෙම දේශනාවේ දායකත්වය දරමින් ධර්ම දානමය මහා පින්කම සිද්ධ කරනවා. මේ මොහොතේ බොහොම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරනවා. එනම් මේ ශ්‍රවණය කරන ධර්ම දේශනාව, ඒ වගේම මේ ධර්ම දානමය කුසල කර්මය අපි හැම දිනාටම අග්‍රාමා මහ නිවන් සුවයෙන් සැනසී ගන්නට හේතුපනිශ්‍රේ වේවා, පාරමී ධර්මයක්ම වේවා කියලා අදිෂ්ඨාන කරගන්න. පින්වත්නි, අද දවසේ මේ ධර්ම දේශනාව දේශනා කිරීමට බලාපොරොත්තු වෙන්නේ මෝලිය සීවක සූත්‍රය කියන සූත්‍ර දේශනාවෙන් තමයි ධර්ම දේශනාව පවත්වන්නේ. අට්ඨපරියාය වර්ගයට අයිති සූත්‍රයක්. සංයුත්ත නිකාය අට්ඨපරියාය වර්ගයට අයිති. මෝලිය සීවක කියන බ්‍රාහ්මණයට තමයි මේ සූත්‍ර දේශනාව දේශනා කරන්නට යෙදුනේ. ඉතින් අපි හැම දෙනාටම මේ සූත්‍රයේ බොහෝසේ වැදගත් වෙනවා. මේ මෝලිය සීවක කියන
බ්‍රාහ්මණ පුත්‍රයා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා උන්වහන්සේට වන්දනා කරලා උන්වහන්සේගෙන් විමසනවා ස්වාමීනි මේ ලෝකේ ඉන්න ඇතම් සමනක් බ්‍රාහ්මනාදීන් ඇතැම් ආගමික දර්ශකයන් ආගමික ශාස්තෘවරුන් කියනවා සියලුම වේදනාවන් පෙර කරපු කර්මය නිසාමයි හටගන්නේ. සියලු වේදනාවන් කර්මය නිසාමයි සත්වයා විඳින්නේ. එහෙම කියලා ඒ කාරණාව සත්‍යයක්ද? ඒ කාරණාව ඇත්තක්ද කියලා අහනවා. ඒ කියන්නේ පින්වත්නි වේදනාව කිව්වහම විඳීම. ඒ කියන්නේ අපි හැමදෙනාම තුල සෑම සිතක් තුලම විඳීමක් තියෙනවා. වේදනාව කියලා කියන්නේ චෛතසික ධර්මයක්. චෛතසිකයක් කියන්නේ අපිට එහෙම චෛතසික තියෙනවා 52ක්. ඒ කියන්නේ සිතුවිල්ලක්. සිතක් නෙවෙයි සිතුවිල්ලක්. සිතක් තුල තමයි සිතුවිලි හටගන්නේ. එතකොට අපිට ආකාර 52කින් සිතුවිලි හටගන්නවා. ඒ අතර වේදනාව කියලා කියන්නේ සිතුවිල්ලක්. ඒ වේදනාවෙන් කරන්නේ අරමුණ විඳින එක. අරමුණේ රසය විඳින එක. දැන් අපි ඇහැට ප්‍රියමනාප රූපයක් පෙනෙනකොට ඒ රූපය විඳිනවා. ඒ රූපේ ලස්සනයි, ඒ රූපේ හොඳයි, ඒ රූපේ ප්‍රියමනාපයි. ඒ රූපේ කෙරෙහි කැමැත්තක් කාලයක් ඇති වෙන්නේ අර වේදනාවෙන්ද. ඒකට කියනවා සැප වේදනාව කියලා. ඊළඟට අපිට අප්‍රිය අමනාප කටුක රූපයක් පේනකොට බොහොම කැත අවලස්සන කට්ටිය දකිනකොට හිතේ ඒත් එනවා විඳීමක් වේදනාවක්. එතකොට තියෙන්නේ එතන දුක්ඛ වේදනාවක්. ඒ අරමුණේ අමිහිරි ස්වභාවය තමයි විඳින්නේ. දුක්ඛ වේදනාව. ඊළඟට සමහර අරමුණු පේනකොට අපිට වැඩි සැපයකුත් නැහැ, දුකකුත් නැහැ, මධ්‍යස්ථ වේදනාවක් විඳිනවා. එතකොට ඔන්න ඔය වගේ අපි ඇහැට රූප දැකලා සැප දුක්ඛ උපේක්ඛා කියලා කුමන හෝ විඳීමක් අපි ඇති කරගන්නවා. දැන් අපි ගත්තොත් එහෙම අපි ප්‍රියමනාප අපේ අම්මා තාත්තා දරුවෝ ඥාතීන් දකින්නකොට අන්න සැප වේදනා. හැබැයි අපිට ඒක අහිතවත් අප්‍රිය අමනාප පිරිස දකින්නකොට අන්න හිතින් හිතුවිල්ලක් උපද්දලා විඳිනවා දුක්ඛ වේදනාව. වැඩි කැමැතිත් නැත්නම් අකමැතිත් නැත්නම් අන්න මධ්‍යස්ථ වේදනාව විඳිනවා. ඊළඟට කනෙන් අහලත් එහෙමයි. නාසයෙන් ආග්‍රහණය කළත් එහෙමයි. දිවෙන් රස අරගෙනත් එහෙමයි. දැන් කනකට හොඳට රහට එහෙම තිබ්බේ නැත්නම් මොකද වෙන්නේ? මේවා කන්න පුළුවන්ද කියලා මූණ ඇඹුල් කරගෙන නේද? ආන් දුක්ඛ වේදනාව. හොඳට එහෙම රහට එහෙම තිබ්බනම් පින් දිදී තමයි කන්නේ නේද? අන්න දුක්ඛ වේදනාව, සැප වේදනාව. ඊළඟට වැඩි රහත් නැත්තම් නීරසත් නැත්තම් මධ්‍යස්ථ. ඇඟෙත් එහෙමයි. සමහර ඇඟේ තියෙනවා සැප වේදනාවල් තියෙනවා. සමහර කටුක වේදනා තියෙනවා ලෙඩ රෝග එහෙම හැදිලා. කොන්දේ කැක්කුම්, බඩේ කැක්කුම්, දතේ කැක්කුම්, ඔළුවේ කැක්කුම්, කකුල් වල කැක්කුම් ඔයගේ දුක්ඛ වේදනා තියෙනවා. ඒ වගේම ඇඟට දැනෙන බඩගින්න වෙලාවක හොඳට කාලා බීලා රස්නේ වෙලාවක ඒසි කාමරයක එහෙම ඉන්න තියෙනවා නම් සැපයි. නේද? එතකොට ඒවා සැප වේදනා. ඊළඟට උපේක්ඛා වේදනා මධ්‍යස්ථ. ඊළඟට මනසින් ඒ වගේම වේදනා අර ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් කියන මේ ආයතන පහෙන් ගත්ත දේවල් මනසින් මතක් කරනවා.
දැන් අතීතයේ තමන් ගත්තේව මතක් කරනකොට ඒවා හොඳ දේවල් නම් අන්න කැමති දේවල් නම් සැපෙන් එතන සැපයක් විඳිනවා. සෝමනස්ස අප්‍රිය අමනාප දෙයක් නම් දුකක් විඳිනවා. මධ්‍යස්ථ වේදනාවක් විඳිනවා. ඔන්න ඔය වගේ අපේ මේ ඇස කන නහය දිවකය මන කියන ආයතන හයේම පහළවන්නා වූ චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාන විඤ්ඤාණ, જીවහා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ කියන සිත්වල අනිවාර්යෙන්ම විඳීමක් කියලා වේදනාවක් තියෙනවා. එතකොට අර මෝලිය සීවක කියන පුජ්‍යලයා අහන්නේ මේ විඳින වේදනාවල් සියල්ල සමහරු දේශනා කරනවා, සමහර ශ්‍රමණ බ්‍රාහ්මණ ආගමික දර්ශකයෝ සියල්ල පෙර කරපු කර්මෙන් තමයි කියලා කියනවා. ඒක ඇත්තද කියලා. දැන් ඔය සමහර කට්ටින්ට ලෙඩ හැදිලා හැම සමහරට කන්න බෑ, නැගිට ගන්න බෑ, වමන යනවා. එතකොට කියනවා මේක නම් පෙර කර්මයක්. මැරිලවත් යන්නේ නැහැ නේ කියනවා සමහර. වයසට ගිය කට්ටියම නේද? ඉතින් ඔන්න ඒක කෙලින්ම දානවා පෙර කර්මයටම. ඉතින් බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවේ මේ වේදනා සේරම පෙර කර්ම නිසාම හටගන්නේවද කියලා අහන්නේ. ඒ වෙලාවේදී උන්වහන්සේ වදාारනවා යම්කිසි කෙනෙක්, යම්කිසි ශ්‍රමණයෙක්, බ්‍රාහ්මණයෙක්, ආගමික දර්ශකයෙක් කවුරු හරි සියල්ල පෙර කරපු කර්මය නිසාමයි සියලු වේදනා ලබන්නේ කියලා කවුරු හරි කියනවා නම් ඔහුගේ වචනය මිත්‍යාවක්. ඔහුගේ වචනය බොරුවක්. ඒක අසත්‍යයක් කියලා වදාලා. එහෙනම් බුදුරජාණන් වහන්සේ යන්න ඒ අවස්ථාවේදී මෝලිය සීවක කියන බ්‍රාහ්මණතුමාට කරුණු 8ක් නිසා මේ වේදනාවන් හටගන්න බව දේශනා කොට වදාලා. විශේෂයෙන් ඉතින් සුඛ දුක්ඛ උපේක්ඛා කියන වේදනා 3ක් තියෙනවා. ඒ සුඛ දුක්ඛ උපේක්ඛා කියන වේදනා 3ම 8 ආකාරයකට හට ගන්නවා. ඒ තමයි වදාලේ පිත්තං සෙම්හංච වාතෝච සන්නිපාතා උතුනිච විසමං ඕපක්ක මිකෝච කම්ම විපාකේන අට්ඨමීති කියලා දේශනා කළා. සමහර වේදනාවල් පිත කිපීමෙන් හට ගන්නවා. සමහර වේදනාවල් සෙම කිපීමෙන් හට ගන්නවා. වාතය කිපීමෙන් හට ගන්නවා. සන්නිපාතයෙන් සන්නියෙන් සමහර වේදනා හට ගන්නවා. ඍතු විපර්යාස නිසා හට ගන්නවා. වැරදි ආකාරයට ජීවත් වීම නිසා, විසම ආකාරයට ආත්මය ජීවිතේ පරිහරණය කිරීම නිසා, ඕපක්කමිකා නොඑක ආකාරයේ උපක්‍රම වලින් සහ පෙර කරන ලද කර්මයෙන් කියන මේ 8 ක්‍රමයෙන් සත්වයා තුල වේදනා හට ගන්නවා කියලා වදාලා. එහෙනම් හැම වේදනාවක්ම කර්මයෙන්ම නෙවෙයි. කර්මෙන් හට ගන්න වේදනාවක් තියෙනවා. හැබැයි අපි අවබෝධ කරගන්නට ඕන මෙන්න මේ කරුණු 8න්ම වේදනා හට ගන්නවා. ඒවට වේදනා උප්පත්තික හේතු කියලා කියනවා. කොයි ආකාරයකින් හෝ හට ගන්නා වූ වේදනාවන් සත්‍යය විඳින්නේ නම් පෙර කර්මය නිසා. වේදනා හට ගන්න ආකාර 8යි. කොයි ආකාරයකින් හෝ හට ගන්නා වූ වේදනාවක් විඳින්නේ එක විපාකයක්මයි. එක ගැඹුරු කාරණාවක් වටහා ගන්න ඕන. එතකොට මෙතන වේදනා උපදින කාරණා 8. පළවෙනි එක පිත්තං. පිත කිපීමෙන් ශාරීරික වේදනා හට ගන්නවා.
විශේෂයෙන්ම පිත්ත සමුට්ඨාන ආබාධා කියලා පිත කිපීමෙන් හටගන්න රෝග තියෙනවා. විශේෂයෙන්ම ඔය ગેස්ට්‍රයිටිස් එහෙම ඒකේ නමත් අම්ල පිත්ත රෝගය කියලා සිංහලෙන් කියන්නේ නේද? අපි ඉතින් එහෙම කිව්වට දන්නේ නැහැ ගොඩක් කට්ටිය. ગેස්ට්‍රයිටිස් කිව්වම දන්නවා. ආන්ගේ පිත කිපීමෙන් හටගන්නා වූ රෝගයක් වැළඳුනහම කුස තුල තුවාල හට අරගෙන ආහාර පාන අනුභව කරන්න බැරි මහා විදියට කුස තුල දැවිලි හට අරගෙන ඔය වගේ පිත කිපීමෙන් මේ සත්වයන් තුල වේදනා හට ගන්නවා. එතකොට ඔන්න එක කාරණාවක්. ඊළඟට සෙම්හ සමුට්ඨාන. සෙම කිපීමෙන් දැන් සෙම් ප්‍රතිශාව කැස්ස ආදී නොඑක ආකාරයේ සෙම නිසා රෝග හටගෙන ඒ රෝග නිසා මිනිස්සු විඳවනවා. එතකොට ඔන්න ඒ සෙම කිපීමෙන් හටගන්නා වූ සෙම්ම සමුට්ඨාන ආබාධ ඒ නිසා කායික වේදනා හටගන්නවා. දැන් අපි දන්නවානේ සෙම් ප්‍රතිශාව එහෙම හැදුනහම කැස්ස හැදුනහම තව සෙම නිසා රෝග හටගන්න ඒවා වුණාම බොහෝ දුක් වේදනා මේ සත්වයාට ඇති වෙනවා. මොකද අපිට සෙම කිප්පිච්ච ඒ රෝග හැදිලා තියෙනවා. දූවිලි ටිකක් වදිනකොට සමහරට පින්න ටිකක් වදිනකොට නොයෙක් ක්‍රම නිසා මේ සෙම කිපෙනවා. ඒ නිසා වේදනාවල් හටගන්නවා. ඊළඟට දේශනා කොට වදාලා වාතු. ඒ කියන්නේ වාතය කිපීමෙන් හටගන්න ලෙඩ. වාත සමුට්ඨාන ආබාධා කියලා. ඕක නම් ඉතින් වයසට යනකොට තමයි වැඩි. වාත රෝග. නේද? හන්දි කැක්කුම කොන්දි කැක්කුම දැන් ඊට පස්සේ කියයි වාතය වැඩි. දැන් වම්බටු හොඳ නැහැ. මෑ කරල් හොඳ නැහැ. ගෝවා හොඳ නැහැ. ඇයි? වාතය කිපෙනවා මේ ආහාර වලින්. සමහර ඔය වාතය කිපීමෙන් බොහෝ රෝග හට ගන්නවා. හන්දිපත්වල කැක්කුම්, ඉතින් තෙල් ගගා, බාම් වර්ග ගගා, වේදනානාශක බිබි සමහරු බොහෝ දුක් විඳිනවා. ඒ වේදනාවල් වාතය කිපීමෙන් හටගන්න වේදනා. ඊළඟට සන්නිපාතිකා. සන්නිය. ඒ කියන්නේ නොයෙක් උනාදී සන්නි හට ගන්නවා. 18 සන්නියක්ම තියෙනවානේ. ඒ වගේ ඒ සන්නි පාතිකාබාධ කියලා ඒ සන්නේ කිපීමෙන් මේ සත්වයාට නොයෙක් වේදනාවන් හට ගන්නවා. ඊළඟට වදාලා ඍතුයෙන් උතු පරිණාම ජාබාධ. ඍතු කිපීමෙන් හටගන්න රෝග නිසා මේ සත්වයාට වේදනා හටගන්න. දැන් සීතල පැත්තක ඉඳලා රස්නේ පැත්තකට යනකොට එයාට ඉන්න බෑ. මුත්‍ර දැවිල්ල හැදෙනවා. ඇස් දැවිල්ල හැදෙනවා. දාඩිය ගලනවා. සමහර විට වැසිකිලි යන්නෙත් නැහැ. අපහසුතා මුළු ශරීරෙම වියලී ගිහිල්ලා සමහරුන්ට වේදනාවල් හට ගන්නවා. රස්නේ පැත්තක කෙනෙක් සීතල පැත්තකට ගියොත් එහෙම ඔය නුවරඑළිය වගේ පැත්තකට ගියොත් එහෙම ඉතින් බොහොම අපහසුයෙන් තමයි ඉන්නේ දින කීපයක් හරි. සීතලට ඇඳුම් ඇඳගෙන නොඑක ආකාරයන් ඒවට කියන ඍතු කිපීමෙන් ඇති වෙන ආබාධ. දැන් අපේ රටේ එහෙම විසම ඍතුවක් නැහැ. දැන් සමහර විට ඉන්දියාවේ එහෙම සීතල වැඩි වෙනකොට මිනිස්සු මැරෙනවා. රස්නේ වැඩි වෙනකොට මිනිස්සු මැරෙනවා. ඒ වගේ එක ආබාධ හට ගන්නවා. ඒවා තමයි පින්වත්නි උතු පරිණාම ජාබාධා කියන්නේ. ඍතු කිපීමෙන් හට ගන්නා වූ ආබාධ. ඒ නිසා මේ සත්‍යයන්ට වේදනා හට ගන්නවා.
ඊළඟට විසම පරිහාරජා. ඒ කියන්නේ විසමාකාරයට හැසිරීම නිසා. වැරදි විදිහට ජීවත් වීම නිසා. දැන් සමහර කට්ටිය ඉන්නවා තරුණ කාලේ එහෙම ඇඟ හදාගන්න කියලා බර උස්සන්න යනවා. ගිහින් කොන්ද උලුක් කරගන්නවා. ඊට පස්සේ මොකද? මුළු ජීවිත කාලෙම කැක්කුම්. වාහනයක ඉඳගෙන ඉන්න බෑ. බණක් අහන්න ඉඳගෙන ඉන්න බෑ. පුටුවක ටික වෙලාවක් ඉන්න බෑ. අන්න ඒවා තමයි විසම පරිහාරජා කියන්නේ. විසමාකාරයෙන් ජීවත් වෙලා. දැන් දුවලා පැනලා නොඑක් දේවල් නිසා ඒ වගේම මත්පැන් පානය කිරීම ඊළඟට ගොඩාක් රෝග දුම් වැටි නිසා දැන් විසම ආහාර පාන නිසා ගොඩක් එකනේ තියෙන්නේ. තෙල් වැඩි ඒවා කාපුවහම ඔන්න කොලෙස්ටරෝල්. ඊළඟට සීනි වැඩි ඒවා කානකොට ඕන් සීනි රෝග. ඔය විදිහට ආහාර පාන නිසා තමයි බොහෝ රෝග හටගන්නේ. ඒ කියන්නේ මාත්‍රාව දන්නේ නැතුව දිව පිනවීම සඳහා නොයෙක් ආහාර ගත්ත අන්න ලෙඩ වෙලා සත්වයාට වේදනාවල් හටගන්නවා. ඊළඟට ඕපක්කමික ආබාධ. නොයෙක් උපක්‍රම කියන්නේ කරදර නිසා සමහර විට වැටීමෙන්, පය හැපීමෙන්, සමහර විට සුළුසුලං හැමීමෙන්, සමහර විට නායෑමෙන්, සුනාමි වගේ ගං වතුරෙන් නොයෙක් දේවල් නිසා නොයෙක් උපක්‍රමාදියෙන් මේ සත්වයාට ආබාධ හටගෙන ඒ තුලින් වේදනාවල් හටගන්නවා. වට කියන්නේ ඕපක්කමික ආබාධ කියලා. ඒතර කරුණු 7යි 8 වෙනි කාරණේ තමයි කම්ම විපාකජ ආබාධ. පෙර කරන ලද කර්මයෙන් හටගන්න ආබාධ. ඒවා කොච්චර බෙහෙත් ගත්තත් හොඳ වෙන්නේ. දැන් සෙම කිපීමෙන් හටගන්න ආබාධ සෙම සමතුලිත වෙනකොට ලෙඩ ඉවරයි. පිත කිපීමෙන් හැදෙන ආබාධ ඒ පිත සමතුලිත වෙනකොට ලෙඩ ඉවරයි. වාතයෙන් හටගන්න, ඍතුවෙන් හටගන්න, සන්නීය මේ ඔක්කොම දේවල් බෙහෙත් කිරීමෙන් සුවපත් වෙනවා. හැබැයි කර්මයෙන් හටගන්න රෝග කොච්චර බෙහෙත් කරත් හොඳ වෙන්නේ. අපි ගමුක උදාහරණයක් ඔන්න දැන් කෙනෙකුට හැදෙලා තියෙනවා සුදු කබර. තරුණ කාලෙම සුදු කබර හැදිලා. දැන් කොච්චර බෙහෙත් ගත්තත් හොඳ වෙන්නේ. දැන් තරුණ කාලේ නම් සමාජයේ එයාට ඇඟට නම් වේදනාවක් නෑ ඒකේ. හැබැයි මානසික මොනතරම් වේදනාවද කැක්කුම්ද? අපි ඔය දන්නවා එක පවුලක දරුවෝ 4 දෙනෙක් ඉන්නවා. නෝනට කබර හැදුනා සුදු කබර. මහත්තයා නෝන අතහැරලා දාලා ගිහලා වෙන කසාදයක් කරගත්තා. ඔන්න බලන්න. දැන් එතකොට එයාට කායිකව වේදනාවක් නැහැ. පවුලම කඩා වැටුණා. මානසික වේදනාව. ඔන්න ඔවට තමයි කියන්නේ කම්ම විපාකජ ආබාධ කියලා. දැන් මේ බණ කියන මාත් බණහන ඔය පින්වතුන්ලත් කොයි මොහොතක අතීත කරපු කර්මයක් මතුවෙලා මේ මොහොතේ කුමන රෝගයක් හැදෙයිද දන්නේ නැහැ. සමහර විට කර්ම විපාකයෙන් හටගන්න ඒවට කර්මයේ තියෙන තාක්කල් විපාක දෙනවා. අය බෙහෙත් නැහැ. ඒ කර්මයේ විපාක දීලා අවසන් කරන්න ඕන. සමහර කර්ම නම් ඒ කර්ම වලට ප්‍රතිවිරුද්ධ කුසල කර්ම කරනකොට නැති වෙලා යනවා. ඔන්න ඔය වගේ සමහරු ඉන්නවා ජීවිත කාලෙම තියෙන ලෙඩ. සමහරුන්ගේ තුවාල තියෙනවා කොච්චර බෙහෙත් කළත් හොඳ වෙන්නේ නේද? සමහරුන්ගේ අංශභාග හැදිලා හොඳ වෙන්නෙම නැහැ. පිළිකාවල් හැදිලා ඔය විදිහේ රෝගාබාධ හැදිලා ඒයින් මුළු ජීවිත කාලෙම විඳවනවා. අන්න කර්මයෙන් හට ගන්නා වූ ආබාධ. එහෙනම් පින්වත්නි අනික් ඒවාට පිළියම් කරන්න පුළුවන්. මේ කර්ම විපාක ආබාධ වලට කර්මයේ විපාක වශයෙන් හට ගන්නා වූ දුක් වේදනාවන්ට බොහෝ කර්ම ඒ කර්මේ විඳලාම අවසන් කරන්න. විපාක දෙන්න කලින්
කොමන් හෝ දෙයක් කළා වෙනස් කරගන්න පුළුවන්. හැබැයි විපාක දෙන්න පටන් ගත්තට පස්සේ ඒක ගොඩාක් ඒකෙන් ඒ විපාකි දෙනවමයි නැති කරන්න බෑ. දැන් අපිට මොකක් හරි තුනුරුවක් මතක් වෙන්නේ බුදුහාමුදුරුවෝ ධර්මයේ සංඝ රත්නයේ භාවනාව මතක් වෙන්නේ මොකක් හරි වෙලා බැරිම වුණාට පස්සේනේ. එතකොට ආයේ ඉතින් පන්සලට කොච්චර ගියත් ඒක හරියන්නේ නැහැ. හැබැයි කලින් බලගත්ු කර්ම කරලා ඒ කර්මයේ සම්පූර්ණයෙන්ම උපඝාතක කර්මයක් වශයෙන් ඒ අකුසල කර්මය යටපත් කරලා දාන්න පුළුවන්. ඉතින් විපාකයට පටන් ගත්තට පස්සේ බොහෝ අපහසුයි. ඒත් ඇතැම් විට සමහර කර්ම අකුසල කර්ම නම් බලගත්ු කුසල කර්ම වලින් නැති කරලා දාන්න පුළුවන්. එතකොට පින්වත්නි ඔන්න ඔය ආකාරයෙන් මේ සත්වයාට 8 ආකාරයකට වේදනාවල් හටගන්න බව තථාගතයන් වහන්සේ වදාළා. දැන් මේ කාරණා කියවෙනකොට අපිට යමක් වැටහෙන්න ඕන. යමක් තේරෙන්න ඕන. මොකක්ද? මේ ගැන මට ඕන විදිහට තියාගන්න බැරි එක. කියන අදහස එන්න ඕන. ඒ කියන්නේ යමක් මම නම් මගේ නම් මට ඕන විදිහට තියාගන්න පුළුවන් වෙන්න ඕන. මේ කෙස් ගහේ ඉඳලා දෙපතුල දක්වා මේ ශරීරේ කිසිම කොටසක් මට ඕන විදිහට තියාගන්න බෑ. ආන් එකට කියනවා අනාත්ම කියලා. න ආත්ම අනාත්ම. ආත්ම භාවයක් නැහැ. ආත්ම භාවයක් තිබ්බනම් මෙතන මට ඕන විදිහට තියාගන්න පුළුවන් වෙන්න. හැබැයි අපිට එහෙම තියාගන්න බෑ. නොඑක් ආබාධ, නොඑක් වේදනාවන්, නොඑක් හේතු නිසා අපට මේ ජීවිතේ කරදර ආබාධ දුක් වේදනා ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ කාරණා 8කින් සත්වයාට වේදනාව උපදින බව වදාළා. දුක් වේදනාවන්. හැබැයි මතක තියාගන්නට ඕන මේ විපාක දීම. ආකාර 8කින් අපි තුල වේදනා හට ගන්නවා. ඒතර කුමන ආකාරයකට හෝ සැප වේදනාවක් ලැබෙන්නේ ඒ විපාකයක්. දුක් වේදනාවක් ලැබෙන්නේ විපාකයක්. උපේක්ෂා වේදනාවක් ලබන්නේ විපාකයක්. වේදනා හටගන්න ආකාර 8යි. කොයි ආකාරයකින් හෝ සත්වයා තුළ වේදනා හට අරගෙන ඒ වේදනාවන් විඳින්නේ ඒ විපාක වශයෙන්. දැන් අපිට සැපක් දැනෙනකොට ඒකට කියනවා කුසල විපාක කාය විඥානය කියලා. සැපක් දැනෙන්නේ. දැන් සමහර විට ලෙඩ රෝග නොඑක් ආකාරයේ අපි දැන් මේ කියන ලද කරුණු නිසා ලෙඩ රෝගාබාධ හැදිලා හෝ නොඑක් ක්‍රම වලින් කයට දුක් ඇති වෙලා ඒ දුක් විඳිනවා නම් ඒවට කියනවා දුක්ඛ විපාක කාය විඥානය. එතකොට වේදනා හටගන්න මූලය වුණ කරුණු 8ක් තියෙනවා. හැබැයි කොයි ආකාරයකින් හෝ ඒ හටගන්නා වූ වේදනාවන් විඳවන්නේ කර්ම විපාක වශයෙන්මයි. ඒ විදිහට අපි තේරුම් ගන්න ඕන. සියලු වේදනාවන් හට ගැනීම හේතුව කර්මයම නෙවෙයි. ආකාර 8කින් වේදනාවන් උපදිනවා. හැබැයි ඒ හටගන්නා වූ කුමන වූ වේදනාවක් මේ සත්වයා විඳින්නේ ඒක විපාකයක්මයි සංසාරේ කරපු කුසල කුසල කර්ම විපාකයක්. එහෙනම් පින්වත්නි මේ හැම තැනම ක්‍රියාත්මක වෙන්නේ අතීතේ රැස් කරපු විපාක. ඔය අපි අහලා තියෙනවා එක්කෙනෙක් ගොඩාක් සල්ලි තියෙනවා. 12 පාරක් වකුගඩු බද්ද කරලා තියෙනවා. 12 පාරක්. ඇති වෙන්නේ නැහනේ. ඇයි සල්ලි තියෙනවා ලක්ෂ 50ක් විතර කාට හරි දුන්නාම වකුගඩුවක් දෙන්නේ නැද්ද? ඔය ගමකට ගිහිල්ලා. දෙනවනේ.
එතකොට අන්න ගන්නවා බද්ධ කරනවා. හැබැයි හරියන්නේ. ඇයි? කර්ම විපාකේ. එකකින් ගැලවෙන්න බෑ. ආන් ඒකයි බුදුහාමුදුරුවෝ කිව්වේ දේශනා කොට වදාලේ මේ කර්මයක් කිරීමෙන් ඒවා විපාක දෙන්නේ නැහැ කියලා මේ ලෝකෙ කිසිම జగතෙක් නැහැ. නාන්තලික්කේන සමුද්ද මජ්ජේන පබ්බතානං විවරම් පවිස්ස න විජ්ජතිසෝ జగතිප්ප දෝසෝ යට්ටට්ටිටා මුංචෙය්‍ය පාපකම්මං. පාප කර්මයක් කරලා ඒක මට විපාක දෙන්නේ නැහැ කියලා අහසේ පොළවේ මහ මුහුදේ කන්දක් උඩ ගල් වෙනක කොහේ හැංගිලා හිටියත් එයාට ඒ කර්ම විපාක දෙනවමයි. මේ ලෝකේ එහෙම జగතෙක් සූරයෙක් කිසිම කෙනෙක් නෑ. මුළු ලෝක ධාතුවම ලෝක ධාතු 100ක් ලෝක ධාතු ලක්ෂයක් තමන්ගේ එක ඇඟිල්ලකින් ආලෝකමත් කරන්න පුළුවන් බ්‍රහ්මයෝ ඉන්නවා බ්‍රහ්ම ලෝකේ. හැබැයි ඒ බ්‍රහ්මයන් උනත් කළ කර්මය විපාක දෙනවා පැනලා යන්න බෑ. බුදුරජාණන් වහන්සේට සමන් වහන්සේගේ ශරීරයේ එක රෝම කූප ගහකින් මේ ලෝක ධාතුවේ අනන්ත ප්‍රමාණය කාලෝකමත් කරන්න පුළුවන්. හැබැයි ඒ තරමටම උන්වහන්සේගේ 이르දි විෂය අචින්තියයි. හැබැයි උන්වහන්සේට පවා අතීත කළ කර්ම විපාක දුන්නා. ඒ කියන්නේ මේකෙන් පැනලා යන්න බෑ. එහෙනම් මෙතන මේ අකුසල කර්ම ගැන විතරක් නෙවෙයි කියන්නේ. කුසල කර්මත් දෙකම. යංකම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමි. කවර කර්මයක්ද? එනම් පුණ්‍ය කර්ම සහ පාප කර්ම. මේ පුණ්‍ය කර්ම පාප කර්ම කියන දෙකම තස්ස දායාදෝ භවිස්සාමි इति මේ සත්‍යයා දායාද වශයෙන් අරගෙන සිටින්නේ. මේ කර්මයේ උප්පත් ස්ථාන කරගෙන කර්මය ඥාති කරගෙන කර්මයේ පිහිට පිළිසරණ කරගෙන තමයි සිටින්නේ. එතකොට එහෙනම් අපි හොඳින් වටහා ගන්න ඕන මේ ජීවිතේ අපිට ඕන ආකාරයට පවත්වන්න බැරි එකක් කියලා. එක මොහොතෙන් වෙනස් වෙලා යනවා. පින්න ඩිංගක් වැදීමෙන් වෙනස් වෙනවා. දුවිලි ඩිංගක් වැදීමෙන් වෙනස් වෙනවා. සීතලෙන් උස්නෙන් නොයෙක් නානා ක්‍රියාවන්හි නැත්තම් නොයෙක් හේතු නිසා මේක වෙනස් වෙනවා. මට ඕන විදිහට පවත්වන්න බෑ. ඒ කියන්නේ මෙතන ආත්මයක් කියලා එකක් නැහැ. න ආත්ම අනාත්ම ආත්මයක් නැහැ. ඔන්න ඕක අපි හොඳට වටහාගෙන බුදුරජාණන් වහන්සේ වදාළේ ඔන්න ඔය ටික වටහාගත්ත කෙනෙක් බොහෝම සැනසෙල්ලෙන් ජීවත් වෙනවා. ඇයි නැත්තම් දහසක් ඔළුවේ බලාපොරොත්තු. ඔළුවේ තියෙන බලාපොරොත්තු ගොඩේ බර කොච්චරද කියනවනම් සීමා කරන්න බැරි බරක් ඔළුවේ තියාගෙන ඉන්නේ මේ හැම කෙනාම. එක්කෝ අනාගතයේ පිළිබඳව එහෙම නැත්තම් ගෙවිච්ච අතීතේ ගැන කල්පනා කර කර. බුදුරජාණන් වහන්සේ ඔන්න ඔය ටික බිමින් තිබ්බනම් ඔය ඔළුවේ තියෙන ප්‍රාර්ථනා බලාපොරොත්තු සේරම බිමින් තිබ්බනම් අතීතයේ සියල්ල අත්හැරලා දැම්මනම් හරියට අර බෝට්ටුවක නැත්තම් නැවක බඩු පටවලා තියෙනවා නම් අධික ලෙස බඩු වැඩි නම් ඒක ගිලෙනවා. තියෙන බඩු ටික ඔක්කොම පැත්තකට දානකොට අර ගිලීම නතර වෙනවා. ඒක මතු පිට ඔක්කොම ටික බඩු ටික අයින් කරන් හොඳට පාවෙනවා. ආන් ඒ වගේ මේ බලාපොරොත්තු නම් වූ දේවල් මනසේ පොදි ගහගෙන මේ සත්තු විඳවනවා. ගෙවල් දොරල් හදන්න මහා ණය අරගෙන යාන වාහන ගන්න ණය අරගෙන නොයෙක් බලාපොරොත්තු ප්‍රාර්ථනා හිතේ තියාගෙන ඉතින් ජීවිත කාලෙම විඳලා ඔක්කොම එකතු කරලා තියලා අන්තිමේදී මේ යනවා. ගෙනියන කිසි දෙයක් නැහැ. අන්තිමේදී ජීවිතේ කිසිම මොහොතක සැපයක් වින්දෙත් නැහැ. මානසිකව හිරවීමක් තුල බරක් දුකක් ගත කරා විතරයි දුකකින් ඊට පස්සේ මරණයෙන් පස්සේ අපායමයි උපදින්නේ. බුදුරජාන් වහන්සේ නිවීම කියලා වදාළ මේ පරලෝකදී ලබන්න තියෙන එකක් නෙවෙයි. මේ මොහොතේ ලබන්න තියෙන එකක්.
මේ මොහොතේ ලබන්න නම් උන්වහන්සේ වදාලා හේතු නිසා ක්‍රියාත්මක වන ජීවිතයක් බව වටහාගෙන වර්තමානයේ මේ මොහොතේ ජීවත් වෙන්න අනාගතය ගැන සිහින මවමවා යන්න එපා. අතීතය ගැන කල්පනා කර කර ඉන්න එපා. ඔතෙන්ට කියනවා මැද කියලා. අතීත අනාගත දෙකට යන්නේ නැත්තම් එයා ඉන්නේ මැද. මැද ඉන්නවා කියලා කියන්නේ අනිවාර්යයෙන් මෙයා නිවන් දකිනවා. බුදුහාඳුර වදාළෙම මොකද්ද? මැද මාවතක්නේ. මජ්ක්‍ධිමා පටිපදා. අපි මේ සංසාරයේ මේ ඉපදෙමින් මැරෙමින් දිග ගමනක් ආවේ මැද මාවතට ආපු නැති හින්දා. ඉදිරියට යන්නෙත් මේ මැද මාවතේ නෙවෙයි අපි ඉන්නේ. එක්ක කාමසුකල්ලිකාන යෝගයෙන් පැත්තක. එක්ක අතකිලමතාන යෝගයෙන් එක පැත්තක අන්තයකට වෙලා. එහෙම නැත්තම් අතීත කාලේ, එහෙම නැත්තම් අනාගත කාලේ. එක්ක සැප වේදනාව, එක්ක දුක් වේදනාව. තුල ඔය වගේ කොයි හරි අන්තයකට අන්තගත වෙලා ඉන්නේ අපි. ඒ අන්තයක ඉන්න තාක්කල් බුදුරජාණන් වහන්සේ වදාලා මේ සත්වයාට සැනසෙල්ලක් නැහැ. නිවනක් එහෙම නැහැ. ඉතින් ජීවිතේ වැඩිම එතකොට දුක් වේදනා තමයි. ඉතින් තථාගතයන් වහන්සේ වදාලා මැදමාවතට එනවා නම් කෙනෙක් කියන මජ්ක්‍ධිමා පටිපදා. මධ්‍යම ප්‍රතිපදාවට එනවා නම් සියලුම අන්ත අත්හැරලා දානවා නම් ආන් ඒ කෙනා තමයි ඉහාත්ම භව සංඛ්‍යාත මේ ජීවිතේදීම පිරිනුවම් පාන කෙනෙක් බවට පත් වෙන්නේ. ඉතින් බෞද්ධයෙක් වෙච්ච අපි මිනිස්සෙක් වෙච්ච මොහොතක හොඳට ඇහැ කන නහය දිවකය මන පිහිටලා තියෙන වෙලාවේ මේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අල්ලගන්න පුළුවන් මේ ආත්මේ අපිට මේ වගේ සුදුසු ආත්ම ආයේ ලෝකේ කලාතුරකින් තමයි මුණ ගැහෙන්නේ. දැන් අර කියනවානේ මෙච්චර වටින ශාසනයක් ලැබුණත් කට්ටියට ඒකේ වටිනාකමක් නැහැ. අන්ධයාට මැණික් ගල කකුල හැපුණත් කිසි ගාණක් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. අන්ධයාට ආන් ඒ වගේ අපිට මේ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා මේ දේශනා කරන ධර්මයේ බොහෝ දෙනෙකුට ඒකේ වටිනාකමක් තේරෙන්නේ නැහැ. ඇයි ලෝකේ හැමදාම අපිට මේ වගේ ධර්ම අහන්න ලැබෙයි ධර්මයේ තියෙයි කියලා අපි හිතන්නේ. බොහොම කලාතුරකින් තමයි මේ වගේ අවස්ථාවක් ලැබෙන්නේ. ඒ නිසා ඔබ හැමදෙනාම මේ ජීවිතේ තේරුම් ගන්නට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තේරුම් ගන්නට උනන්දු වෙන්න ඕන, උත්සාහවන්ත වෙන්න ඕන. මේ ජීවිතයේදී මාර්ගඵලයක් ලබා ගන්නට මේ අත කල්පනා කර ගන්න ඕන. මොකද මේ ශාසනය තාම ශූන්‍ය ශාසනයක් නෙවෙයි, හිස් ශාසනයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ වදාලා පළවෙනි ශ්‍රමණයාත් මේ ශාසනයමයි. දෙවෙනි ශ්‍රමණයාත් මේ ශාසනයමයි. තුන්වෙනි ශ්‍රමණයාත් මේ ශාසනයමයි. හතරවෙනි ශ්‍රමණයාත් මේ ශාසනයමයි. මේ ශාසනයෙන් බැහැර කිසිම ශාසනයක පළවෙනි ශ්‍රමණයාත් දෙවෙනි ශ්‍රමණයාත් තුන්වෙනි ශ්‍රමණයාත් හතරවෙනි ශ්‍රමණයාත් නැහැ කියලා කියනවා. ඒ කියන්නේ සෝවාන් ඵලලාභී සකදාගාමී අනාගාමී අරහත් කියන මේ පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ශ්‍රමණ වශයෙන් මාර්ග ඵල හතර දේශනා කොට වදාලේ. එතකොට මේ ශාසනයේදී විතරයි අපිට මාර්ගඵල ලබන්න පුළුවන්. ඒ කියන්නේ වෙන කිසිම ශාසනයකදී වෙන කිසිම ආගමක මගඵල ලබන්න බෑ. ඒ කියන්නේ පින්වත්නි මාර්ගඵල ලැබීමෙන් වෙන්නේ අපි මේ යන සංසාර ගමනක් තියෙනවා. මේ යන ගමන තුල අපිවත් දන්නේ නැහැ ඊළඟ ආත්මේ කොතනද කියලා. දැන් සමහර විට අම්මා මිය ගිහිල්ලා ස්වාමීන් වහන්සේලා 100ක් ගෙදරට ගෙනල්ලා දානේ දෙනවා. බලනකොට ගෙදර ආයිනෙම ගෙම්බෙක් වෙලා.
එහෙම නැත්තම් ගෙදර වැසිකිළියෙම පණුවෙක් වෙලා. නැත්තම් ගෙදරම කැරපොත්තෙක් කැරපොත්තියක් වෙලා. දැන් අච්චර අටපිරිකර ගොඩ ගහලා දානි දුන්නත් එයාට පින් ගන්න බෑ අපිට පින් තියෙනවා. ඉතින් ආන් ඔය වගේ තමයි අපි දන්නේ අපේ මැරිච්ච අම්මා මැරිච්ච තාත්තා මැරිච්ච ඥාතීන් කොහෙ ඉන්නවද කියලා. අපිත් තව ටික දොහක් ඉඳලා මේ ජීවිතයෙන් මේ යනවා. එතකොට අපිට කොහෙ උපදින්න වෙයිද දන්නේ. 136ක් තියෙනවා අපායවල්. പ്രേත ලෝකෙ තියෙනවා. ඒ වගේම අසුර ලෝකෙ තියෙනවා. ඒ වගේම තිරිසන් අපායෙ තියෙනවා. ඊළඟට පිටසක්වලවල් ගත්තාම මේ අපි හිතාන ඉන්නවා මේ අපි ඉන්න එක විතරයි මනුස්ස ලෝකයක් තියෙන්නේ. මේ වගේම තව කෝටි ගාණක් මනුස්ස ලෝක මේ ලෝක ධාතුවේ තියෙනවා. പ്രേත නිරය තිරිසන් අසුර ලෝක කෝටි ගණන් සංඛ්‍යා කරන්න බැරි තරම් තියෙනවා. ඊළඟට දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක සංඛ්‍යා කරන්න බැරි තරම් මේ විශ්ව ධාතුවේ තියෙනවා. මේ අනන්ත අවකාශයේ සීමාවක් නැහැ කෙලවරක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ. ඒ පිටසක්වලක එහෙම ඉපදෙන්නෙම මිත්‍යා දෘෂ්ටික පිරිස තමයි ඒ තැන්වල උපදින්නේ. ඉතින් අන්න ඒ නිසා අපි ඕන් ඔය කොහේ ලෝකෙක වැටෙයිද දන්නේ නැහැ. එහෙනම් පින්වත්නි මරණයෙන් පස්සේ උපදින්න තැන විශ්වාස කරන්න බෑ. සමහරට මනුස්ස ලෝක උපදින්න පුළුවන්. දැන් මේ බණ අහපු එක මතක් වුණොත් එහෙම මරණාසන්න වෙලාවේ කෙලින්ම දිව්‍ය ලෝකේ. නැත්තම් මනුස්ස ලෝකේ. සුගතිගාමි වෙන්න පුළුවන්. බැරි වෙලාවත් ගෙදර කැරපොත්තා එහෙම මරපු ඒව මතකයිනේ. ඒ වගේ එකක් එහෙම ඔළුවට ආවොත් කෙලින්ම අපායයි. එයින් අපි දන්නේ නැහැ කෝකද කියලා. උප්පත්තිය හරියටම නිශ්චිත කරන්න බැරි එකට කියනවා ගති අනියතයි කියලා. ඒ කියන්නේ සුගතියේද දුගතියේද කියලා නිශ්චිත වශයෙන් කියන්න බෑ. එතකොට ගති නියත කියලා ශ්‍රාවක පිරිසක් ඉන්නවා. නිශ්චිත වශයෙන්ම උපදින තැන කියන්න පුළුවන්. ඒ තමයි සෝවාන් ඵලයට අපිපත් වුණොත් නැවත කවදාවත් പ്രേත නිරේ තිරසං අසුර ලෝකවල යන්නේ නැහැ. එක පොල්ලත්තක් ගත්තාම කොච්චර කූඹි ඉන්නවද? එක කූඹි ගොලක කොච්චර කූඹි ඉන්නවද? වැසිකිළි වලක කොච්චර පණුව ඉන්නවද? අඹ ගෙඩියක් කුණු වෙන්න තිබ්බොත් එහෙම ඔය අඹ ගෙඩිය ඇතුළේ කොච්චරනම් විඥාන පහළ වෙනවද පණුව හට ගන්නවද? මුළු කොළඹම ඉන්න මිනිසුන්ට වඩා අර පුංචි අඹ ගෙඩිය ඇතුළේ පණුව හට ගන්නවා. ඒ කියන්නේ ඒ වගේ සත්තුත් ඉන්නවා. අපිත් ඔය වගේ අනන්ත සසරේ හිටියා. තවත් ඉදිරියට යන්නත් වෙන්න පුළුවන්. එහෙනම් පින්වත්නි සෝතාපන්න වීමෙන් චක්‍රවර්ති රජකම ලැබුවටත් වඩා වටිනවා කියන්නේ ආය අර වගේ ආත්මවල උපදින්නේ. ඒකයි වදාලේ චතුහ පායේ හිච විප්පමුත්තු සතර අපායට යන්නේ නැහැ. ඒ සතර අපායට යන්නේ නැත්තේ මොකද? සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ප්‍රහාණය කොට සෝතාපන්න වෙච්ච ඉඳ. එහෙනම් මේ ආත්මේ අපි සෝතාපන්න වෙන්නට කටයුතු කර ගන්න ඕන. ඒ කියන්නේ මානසික දියුණුවක්. ඒක මේ ඇහැට පේන එකක්වත් මේ මීටරයක් තියලා මනින්න පුළුවන් එකක්වත් නෙවෙයි. තමා තුළ උසස් ඥානයක් පහළ වෙනවා. ඒක මානසික දියුණුවක්. ඒ මානසික දියුණුව නිසා පින්වත්නි අපේ හිතේ තියෙන කෙලෙස් ප්‍රධාන වශයෙන් කෙලෙස් ධර්ම තුනක් යට යනවා. ආන්ගේ කෙලෙස් ධර්ම ටික යටවීම තුළ ඒ කෙනා නැවතර කියන ආත්මවලට යන්නේ. එහෙනම් සෝවාන් වෙන්න අපි ළඟ ඇති කරගන්න ඕන ගුණ හතරයි. කෙටියෙන්ම කියන්නම් පළවෙනි ගුණය තමයි බුද්ධේ අවෙච්ච පසාදෝ සමන්නාගතෝති. බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීමක් ඇති කරගන්න ඕන. ඒ කියන්නේ උන්වහන්සේගේ අරහං සම්මා සම්බුද්ධ විජ්ජාචරණ සම්පන්න සුගතා ලෝකවිදු අනුත්තර පුරුෂ ධම්මසාරති සතා දේවමනසන බුද්ධ භගවාදී අනන්ත බුදු ගුණ කෙරෙහි නොසෙල්වෙන පැහැදීමක් හිතේ තියෙන්න ඕන. ඊළඟට ධර්මයේ පිළිබඳව ධම්මේ අවෙච්චප්පසාදෝ සමන්නාගතෝ හොති. චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳ හේතුඵල ධර්මයේ පිළිබඳ නොසෙල්වෙන පැහැදීමක් හිතේ තියෙන්න ඕන. ඊළඟට ආර්ය මහා සංඝරත්නය පිළිබඳව මහා සංඝරත්නයේ සුපටිපන්න උජුපටිපන්න ආදී ගුණ දැනගෙන හිතේ නොසෙල්වෙන පැහැදීමක් තියෙන්න ඕන.
ත්‍රිවිධ රත්නය පිළිබඳ අවෙච්ච ප්‍රසාදයයි ඊළඟ අරියකාන්ත සීලය. ආර්යකාන්ත සීලය කියනවා. ඒ කියන්නේ ආර්යකාන්ත සීලය කියන්නේ නොකෙඩෙන පන්සිල්. කිසිම හේතුවක පන්සිල් කඩන්නේ. ආන් ඔය කරුණු හතර යම්කිසි කෙනෙක් ජීවිතේ දියුණු කරනවා නම් ආන් ඒ කෙනා අනිවාර්යයෙන්ම මේ ජීවිතෙන් සමුගන්නේ සෝතාපන්න ඵලයටපත් වෙලා. එයාට පින්වත්නි පරලෝක වශයෙන් අපාගාමි වෙන්නේ. එයාට මේ ලෝකේ ඉන්න ඥාතීන් පින් දුන්නත් එකයි නැතත් එකයි එයා අවශ්‍ය පින කරගෙන තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කෙරෙහි පහදින්නේ සංඝ රත්නය කෙරෙහි පහදින්නේ ආර්යකාන්ත සීලය ඇති වෙන්නේ ධර්මයේ අවබෝධ කරගන්නකොට. ධර්මයේ දන්නේ නැති තාක්කල් බුදුහා පිළිබඳ එච්චර අවබෝධයක් නැහැ. සංඝ රත්නය ගැන අවබෝධයකුත් නැහැ, සීලය ගැන අවබෝධයකුත් නැහැ, ධර්මයේ නොදන්න තාක්කල්. ඒකයි වදාළේ යෝ ධම්මං පස්සති සෝමං පස්සති. ධර්මයේ දකීද ඔහු මම දකිනවා කියලා බුදුහාමුදුරුවෝ වදාළේ බුදුන් දකිනවා. ධර්මයේ දකින කෙනා සංඝ රත්නය දකිනවා. ධර්මයේ දකින කෙනා ළඟ අරියකාන්ත සීලය ආදී ඇති වෙනවා. ඒ නිසා පුළුවන් තරම් මේ පින්වතුන්ලා මේ ජීවිතේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නටම ධර්මයේ දකින්නටම වෙර වඩත්වා කියලා සිහිපත් කරනවා. ධර්මයේ අපිට අවබෝධ වෙන්නේ ධර්මයේ ඇහිීමෙන්ම විතරයි. බණ අහන්න ඕන. පුළුවන් තරම් අපි බණ අහන්න ඕන. දැන් ඉතින් ඔය බණ අහන්න කොච්චර ක්‍රම තියෙනවද? ඉන්ටර්නෙට් එකට ගියාම බණ තියෙනවා. අතීත වැඩ හිටපු අපේ මහා තෙරුන් වහන්සේලාගේ බලංගොඩ නායක ආනන්ද මෛත්‍රී නායක හාමුදුරන්ගේ නාවිනි හරිය ධම්ම නායක හාමුදුරන්ගේ වගේ කටුකුරුන්දි ඥානানন্দ ස්වාමින් වහන්සේ ඔය වගේ මහා යතිවරයන් වහන්සේලාගේ සුවිශේෂී ධර්ම දේශනා තියෙනවා. ඒවා අහන්න ඕන. හැබැයි අර මෑත භාගයේ තියෙනවා ධර්මයේ විකෘති කරන බණ. ඒවා හැම ඇහුවොත් එමේ ඊට වඩා හොඳයි ඔය ඉන්න විදිහට ඉන්න එක. ඒ කෙලින්ම අපායනේ යන්නේ. ඒවා ඇහුවොත් අපාය. ඒක නිසා අර හංසයා වගේ කෙරේ වතුරයි තෝරලා ගන්න විදිහට ධර්මයේ තෝර අරගෙන ධර්මයේ පුළුවන් තරම් සම්මාදිට්ඨිය අභිවෘද්ධියට කාරණාව තමයි ධර්ම ශ්‍රවණය කියලා වදාලේ. ධර්ම ශ්‍රවණය කරනකොට බුදුහාඳුරු ධර්මයේ සංඝ රත්නය කෙරෙහි අවබෝධ වෙනවා. එයාට සසර ගැන අවබෝධ වෙනවා, සීලය ගැන අවබෝධ වෙවි. ඒ කෙනා ආර්ය ශ්‍රාවක තත්ත්වයටපත් වෙනවා. එම නිසා පුළුවන් තරම් ධර්ම ශ්‍රවණය කිරීමම දියුණු කර ගනිත්වා කියලා සිහිපත් කරමින් මේ වෙලාවේද මේ ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගත්ත සියලු කුසල් මේ අතන මේ ජීවිතේදීම අවම වශයෙන් උතුම් සෝතාපන්න ඵලයටපත් වෙලා මේ සතර අපායෙන් නිදහස් වෙන්නට වාග්ය සම්පatti ලැබේවා. ඒ සඳහා අවැසි නුවණ පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙම ප්‍රාර්ථනා කරගන්න ගමන් දැන් කල්පනා කරගන්න ඕන අද දවසේ මෙම ධර්ම දේශනාවේ සදැහැති දායකත්වයේ දරාගෙන කටයුතු කරන්නේ පිළියන්දර පැලවත්ත පාර බෞද්ධාලෝක මාවතේ පදිංචි චන්ද්‍රා ගමගේ මෑණියන් රසිකා හා ඉනෝකා යන දියණියන් ඇතුළු පවුලේ හිතමිත්‍රාදී ඥාති පින්වත් පිරිස තමයි අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නට යෙදුනේ. අරමුණ වශයෙන් පවත්ත ගන්නවා මිය පරලෝ යන්ට යෙදුන ආර්.ජී. ආර්යදාස පියාණන් 2013 9/15 දින මේ පින්වතුන්ලා අතරින් සමු අරගෙන එතුමාගේ පරලෝ ජීවිතයට පින්පෙත් අනුමෝදන් කිරීම සහ මේ පින්වතුන්ලා හැම දෙනාගේම යම්තාක් මිය පරලෝකීය ඥාතීන් පින් බලාපොරොත්තු ඉන්නවා නම් ඒ මියගේ සියලු ඥාතීන්ටද මේ පින් අනුමෝදන් වේවා කියන ප්‍රාර්ථනාවත් ඒ වගේම චන්ද්‍රා ගමගේ ඇතුළු මේ පින්වත් හැම දෙනාම සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, උතුම් ධර්ම අවබෝධයේ පිණිස මේ පින් පවතිවා කියලා ප්‍රාර්ථනා කරනවා. දේශකයන් වහන්සේ ඇතුළු සියලුම මහා සංඝ රත්නයේට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම අපවත් වී වදාළ දරණාගම කුසල ධම්ම පින්වත් නායක ස්වාමින් වහන්සේ ඇතුළු අපවත් වුණ මහා සංඝරුවනට පින්පෙත් අනුමෝදන් කිරීම. ඒ වගේම මේ පින් මේ අප හැම දෙනා විසින් රැස් කර ගන්නා වූ මේ මහා පුණ්‍ය කර්මය, මේ කුසල කර්මය මේ බැත්තු බලාපොරොත්තු වෙනවා
කෙටි කාලයක් තුළ පහසු ආකාරයෙන් ඒ කියන්නේ සුඛා ප්‍රතිපදාවෙන් සියලු දුකෙන් අත මිදී සියලු කෙලෙස් ධර්මයන්ගෙන් නිදහස් වී ලබන අජරාමර සංඛ්‍යාත නිර්වාණ ධර්මයෙන් සැනසී ගන්නට මේ පුණ්‍ය ශක්තිය හේතු වේවා. සම්මා දිට්ඨික ත්‍රි හේතුක පටිසන්ධික ආත්ම භාව පෙළක් ලැබිලා සුවසේ නිවන් සම්පත්තියෙන් සැනසෙන්නට මෙපින් වේවා කියන බලාපොරොත්තුව ඇති කරගන්න තමයි මේ දේශනාවේ දායකත්වය දරන්නට යෙදුනේ. එහෙනම් කල්පනා කරගන්න ඕනේ මේ ගිය පියාණන් ඇතුළු කොට ඇති සියලු දෙනාට මේ පින් සසර දුකෙන් මිදෙන්නට හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අපවත් වදාළ බෝධිසත්ව ගුණෝපේත ධර්ණාගම කුසල ධම්ම පින්වත් නායක ස්වාමින් වහන්සේටත් එය අපවත් වුණ මහා සංඝරුවනටත් මේ පින් නිවන් පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සම්‍යක් දෘෂ්ටික දෙවියන් වහන්සේලාටත් මේ පින් උතුම් නිවන් පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. අවීචිය පටන් භවාග්‍රය දක්ින හැම දෙනාටත් මේ පින් පිත් අනුමෝදන් වේවා. ඒ වගේම මේ සිද්ධ කරගත්තා වූ සියලුම පුණ්‍ය ශක්තිය කුසල ධර්මයේ බෞද්ධ මාත්‍ය ජාලයේ වර්තමාන සභාපති ඒ වගේම ශ්‍රී සම්බෝධි විහාරාධිපති පූජනීය බොරලන්දේ වජිරඥාන පින්වත් ස්වාමීන් වහන්සේටත් බෞද්ධ මාධ්‍ය ජාලයේ කාර්ය මණ්ඩලයේ හැම දිනාටත් ධර්ම දේශනා කළ මටත් අද ධර්ම දේශනාවේ සදහැබර දායකත්වය දරාගෙන කටයුතු කරන චන්ද්‍රා ගමගේ මහත්මිය රසිකා ඉනෝකා ඇතුළු මේ සදහැවත් මේ හැම දිනාට උතුම් නිවන් සම්පත්තියත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු බුද්ධ ශාවකන්ති. ධර්ම ශ්‍රවණානිසංසෙන් යහපතක්ම වේවා.